ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා. මම අද දවස තුල කතා කරන්න බලාපොරොත්තු වෙනවා සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් පිළිබඳව. ඒ වගේම තමයි මතක් කරන්න ඕන 2022 ලග්න පලාපල විස්තරය වෙනදා වෙන අවුරුදු වල සෑම අවුරුද්දකම මම වේලාසනින් දානවා. නමුත් මේ අවුරුද්දේ දාන්න උනේ නැහැ. මම තවම ඔබට හරියටම පලාපලය දෙන්න ඕන හින්දා මේ කාල සීමාවනේ දැන්ත පලාපලයේ සකසමින් ඉන්නවා. ඉතින් ඒක හින්දා යම් කාල සීමාවක් ගත වෙයි. ඉතින් ගත වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 100%ම නිවැරදි විදියට තමයි මේ පලාපලය දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක හින්දා පොඩ්ඩක් කල් ගන්න වෙනවා. ඉතින් ඒක හින්දා ඉවසීමෙන් බලාගෙන ඉන්න. මොකද මට ගොඩාක් අය කතා කරලා ඇහුවා 2022 දාන්න නැද්ද සර් කියලා. නමුත් මම දාන්න නැතුව ඉන්නේ. මට තව කාලයක් අවශ්‍යයි ඒක හදන්න. ඒක හරි විදියට බලලා ඔබට හරි නිවැරදි පලාපලයක් දෙන්න ඕන හින්දා ඉතින් ඒක හින්දා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. මම ඊළඟ වීඩියෝ එකේදී කොහොමත් මේ මාසයේ දෙසැම්බර් මාසයේ අවසාන භාගය වන විට මේ පලාපල විස්තරය දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබ ඒකට සූදානම් වෙන්න. ඒ වගේම තමයි මම මේ කියන ග්‍රහ මාරු වල පලාපල විස්තරයන් වල යම් ඔබගේ කේන්ද්‍ර සටහනට අනුව ඒ වගේම තමයි ඒ ග්‍රහ පිහිටීම් අනුව පොඩි වෙනස්කම් වුණත් මම කියන්න පුළුවන් උපරිම ආකාරයෙන් තමයි පලාපල විස්තරය කියන්නේ. ඉතින් ඒක හින්දා ඔබට ඔබ ජීවිතය සාර්ථක කරගන්න මේ පලාපල විස්තරය ඔබට නොමිලේ ලබා දෙන පලාපල විස්තරයක් මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. ඉතින් ඒක හින්දා බොහොම සාවධානව අහගෙන ඉඳලා ඊට කරන්න අවශ්‍ය දේවල් කරන්න කියලා තමයි මම ඔබෙන් ඉල්ලන්නේ. ඒ වගේම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් පිළිබඳව 2021 දෙසැම්බර් මාසේ 5 වෙනිදා 5:59ට කුජ ග්‍රහයා තමන්ගේ සෙන්පති ග්‍රහයා වෘශ්චික රාශිගත වෙනවා. ඉතින් මේ වෘශ්චික රාශිගත වීම 2022 ජනවාරි මාසේ 16 වෙනිදා දක්වා පවතිනවා. ජනවාරි මාසේ 16 වෙනිදා හවස 4:30ට ධනු රාශියට යනකම්ම මෙම ග්‍රහ ගමන ග්‍රහ චලිතය පවතිනවා. ඉතින් ඒක හින්දා ඔබට මතක් කරන්න ඕන අන්තර්ජාලයේ සර්ච් කරන්න රුක්ෂාන් ජයසේකර කුජ මාරුව කියලා සර්ච් කරන්න YouTube එකේ ඔබට මේ පලාපල විස්තරය බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි රුක්ෂාන් ජයසේකර ඇස්ට්‍රොලොජි කියලා සර්ච් කරන්න අන්තර්ජාලයේ ඔබට එතකොට මගේ සියලුම වීඩියෝ බලා ගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඉතින් අපි කාලය මිඩංගු නොකර අපි ඔබේ පලාපල විස්තරය සඳහා යොමු වෙමු. මුලින්ම මේෂ ලග්නය ගැන කතා කරමු. මේෂ ලග්න හිමි ඔබට මම බොහොම සරලව දේවල් කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක හින්දා ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට අරගන්න. අතට අරගත්තාම මම මේ කියන ග්‍රහ ගෝචර ගමන ගැන ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. මම නැත්තම් අපි මෙතන ග්‍රහයක් ඉන්නවා මෙතන ග්‍රහයක් ඉන්නවා කිව්වට තේරෙන්නේ නැහනේ. ඉතින් ඒක හින්දා ඔබට මම මේ කියන දේ තේරුම් ගන්න තමයි මේ දේ කියන්නේ. මොකද සමහර අය කමෙන්ට් කරලා තිබුණා මේ කේන්ද්‍රයේ අතර ගන්නවා කියනවා අපට තේරෙන්නේ නැහැ කියලා. හැබැයි තේරෙන්නේ නැත්තේ නෑ. මොකද හේතුව මම මේ කියන්නේ මේ ග්‍රහයා කොතන ඉඳලා කොතෙන්ටද යන්නේ කියන එක විතරයි සරලව. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් කෙනාට තේරුම් ගන්න පුළුවන්. ඉතින් නැති කෙනා පලාපල විස්තරය විතරක් අහගෙන හිටියට ගැටලුවක් නැහැ. කේන්ද්‍ර සටහන ඔබට අතර ගත්තොත් එම ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ රාහු ග්‍රහය රැඳිලා ඉන්නවා. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ බුධ කේතු කුජ රවි ග්‍රහයින් රැඳී සිටිනවා. මේ ග්‍රහ මාරුව වෙන මොහොත වෙන විට ඒ කියන්නේ ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා අටවැන්නට තමයි සම්ප්‍රාප්ත වෙන්නේ. ඒ වගේම තමයි නවවැන්නේ චන්ද්‍රයා සිකුරු ග්‍රහයා, 10 වැන්නේ සෙනසුරු ග්‍රහයා, ඒ වගේම 11 වැන්නේ ගුරු ග්‍රහයා, 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න වෙන්නේ. ඉතින් මෙම ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරනකොට සුවිශේෂ වූ පිහිටීමක් තියෙන ඔබගේ රැකියාව පැත්තෙන් ඉතාමත්ම සුබයි. යහපත් පිහිටීම් කිහිපයක්ම තියෙනවා. ඔබ රැකියාවේ වෙනස් වීම, ඒ වගේම තමයි දුර පළාත් වලට යන්න බලාපොරොත්තු වුණා නම් Taman බලාපොරොත්තු වන ආකාරයට ඒ ප්‍රදේශය වෙනස් කරන්න පුළුවන් රැකියාවෙන්. ඒ වගේම තමයි රැකියාවේ වැටුප් වැඩිවීම බලාපොරොත්තු වුණා නම් ඒ අයට වැටුප් වැඩිවීම අනිවාර්යයෙන්ම මේ ග්‍රහ මාරු කාල සීමාව තුළ සිදු වෙනවාමයි.
ඒ වගේම තමයි ඔබගේ පුද්ගලික ජීවිතය විවාහ ජීවිතය තුළ ඊ타ත්ම ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න. ඊ타ත්ම අවධානයෙන් වැඩ කටයුතු කරන එක ඊ타ත්ම සුබයි. ඔබගේ විවාහ ජීවිතය තුළ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න පැන නගින්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම ආදර සම්බන්ධතාවයන් තිබෙන අයට, ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන අයට ඒම සම්බන්ධතාවයන් කැඩී බිඳී යාමට ඉඩ කඩ තිබෙනවා. තුන්වන පාර්ශවයන්ගෙන් නිකරුණේ චෝදනා එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට ඔබගේ ආර්ථිකමය පැත්තට ඔබ බලාපොරොත්තු නොවන ආකාරයෙන් මැණික් කර්මාන්තය, ස්වර්ණාභරණ ශේෂ්ත්‍රය සහ ඉංජිනේරු වෘත්තියට අදාළ වෘත්තීන් වල නියැලෙන උදවියට මුදල් පරිහරණයේදී තාමත්ම ප්‍රවේශම් වෙන්න. ඔබට හැබැයි මැණික් කර්මාන්තය වැනි ශේෂ්ත්‍රවල නියැලෙන උදවියට ඔබ නොසිතපු විදියට ඔබට ධන ලාභ විශේෂයෙන්ම ඔබට මැණික් ගලක් හරි හම්බ වෙන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ නියැලෙන ඔබට උසස් අධ්‍යාපනයේ සම්බන්ධ කටයුතු වලට ඉතාමත්ම යහපත් පිළිහිටීමක් පැහැදිලිවම පේනත. ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වීම පවා සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව කතා කරනකොට ඒ සම්බන්ධව ලැබීම් තිබෙන කාල සීමාව මොකද කුජ ග්‍රහයා 8 වෙන්නේ ගමන් කරත් ඉතාමත්ම සුබයි. හැබැයි ඔබ ප්‍රවේශම් වෙන්න අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න, රිය අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න, ඔබ ඉන්න තැනින් අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න, සමහර ලාවට ඔබ ඉන්න තැන උඩින් මොනවා හරි දෙයක් කඩන් වැටලා ඔබගේ කකුලක් අතපයක් කැඩෙන්න පවා ඉඩ කඩ තිබෙන නිසා ඉතාමත් ප්‍රවේශම් වෙන. විශේෂයෙන්ම ඔබ මෙම කාල සීමාව තුළ ඔබ මානසික පීඩනයට පත් වෙන්න පුළුවන්. මොකද බුධ කුජ යෝගයක් එක්ක තමයි තියෙන්නේ. ඉතින් ඒක හින්දා බොහොම ඉවසීමෙන් හා ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න. මේ ග්‍රහ මාරුව තුළ ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා, ඉඩ කඩ තිබෙනවා කතරගම දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්න. කතරගම දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්න අඟහරුවාදා දවසක. ඒ වගේම කතරගම දෙවියන්ට පින් දෙන්න. එයින් ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඔබට මේෂ ලග්න හිමි ඔබට 2022 වර්ෂයේ යම් අපල තත්වයක් තිබෙනවා නම් ඒවට මම 2022 පලාපලය තුල මම සම්පූර්ණ පලාපල විස්තරය තුල කියන්නම් මොනවද කරන්න ඕන කියන එක. ඒක හින්දා මේ කරුණු කාරණාවන් කරා නම් ඔබට බොහොම ප්‍රමාණවත්. අපි මේ සූදානම් වෙන්නේ මේ කුජ ග්‍රහය වෘශ්චික රාශිගත වීම වෘෂභ ලග්න ඔබට කොහොමද බලපාන්නේ කියන එක කතා කරන්න. ඉතින් මෙම ග්‍රහ මාරුව ඔබට සුවිශේෂ ග්‍රහ මාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබගේ විවාහ ස්ථානයේ තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඉතින් මේ ග්‍රහ මාරුව සිදුවන අවස්ථාවේ ඔබගේ ග්‍රහ ගෝචර ගමන කොහොමද කියන එක තමයි දැන් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට අරගන්න. අතට අරගත්තම මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. ලග්න ස්ථානයේ ගෝචර ගමනින් මේ වන විට රාහු ග්‍රහය රැඳී සිටිනවා. දෙවැනි ග්‍රහයින් නැහැ. තුන්වැනි ග්‍රහයින් නැහැ. හතරවැනි ග්‍රහයින් නැහැ. පස්වැනි ග්‍රහයින් නැහැ. හයවැනි ග්‍රහයින් නැහැ. හත්වැනි බුධ කේතු කුජ රවි යෝගයක් තිබෙනවා. අටවැනි චන්ද්‍රය සහ සිකුරු යෝගයක් තිබෙනවා. 9 වැනි සෙනසුරු ග්‍රහය ඉන්නවා. 10 වැනි ගුරු ග්‍රහය ඉන්නවා. 11 වැනි ග්‍රහයින් නැහැ. 12 වැනි ග්‍රහයින් නැහැ. මුලින්ම ඔබට කියන්න ඕන ඔබ දැඩි තීරණ, හිතුවක්කාර තීන්දුව තීරණ ගන්න කාලයක්. විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමි බොහෝ අය ව්‍යාපාරිකයන් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සිකුරුගේ ලග්නයක් වෙච්ච ඔබට මේ කාල සීමාව තුළ ඔබ ව්‍යාපාර කටයුතු කරනවා නම් ඔබ අනවශ්‍ය තීන්දුව තීරණ ගනීවි. ඒක හින්දායි බොහෝම ඉවසිලිවන්ත වෙන්න, ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබගේ පුද්ගලික ජීවිතය තුළ ඔබ දැඩි තීන්දුව තීරණ ගනීවි. ඔබ මුරණ්ඩු තීන්දුව තීරණ ගනීවි. ඉතින් එයින් ඔබ හරීම ඉවසිලිවන්ත වෙන කාගේ හරි උපදේශයක් බලාපොරොත්තු වෙන්න. එයින් උපදේශනේ හරියට ලබා ගන්න. එයින් ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට විවාහය ගැන කතා කරනකොට මේ කාල සීමාව තුළ විවාහයට එතරම්ම සුබදායක කාල සීමාවක් නෙවෙයි. ඔබට තිබෙන ඔබ සාර්ථකව මේ කාල සීමාව තුළ පහුගිය කාල සීමාව තුළ වැඩ කටයුතු කරා නම් හැබැයි මේ කාල සීමාවේ ඔබට ඔබගේ විවාහයේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න පැන නගින්න පුළුවන්. ආදර සම්බන්ධතාවයන්, ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන උදවියට බොහොම ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. ඔබ අතර යම් ගැටලු පැන නැගිලා ඔබගේ ඒ සම්බන්ධතාවය කැඩී බිඳී යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ වතුර සම්බන්ධ, ජලය සම්බන්ධ දේවල් වලදී විශේෂයෙන්ම දුර පළාත්වල ගිහිලා නාන දේවල්, ඒ වගේම තමයි ජලය සම්බන්ධ රැකියා කටයුතු කරන උදවිය, දීවර කර්මාන්තය වෙන උදවිය බොහොම ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. ඔබට නිකරුණේ
අනතුරු වලටපත් වෙන්න පුළුවන්. ඔබ විසින් දාගන්න කරදර වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ රැකියාමය වශයෙන් ඊ타ත්ම යහපත් තත්වයකටපත් වෙනවා. විශේෂයෙන්ම ඔබ තාක්ෂණික විෂයන් වලට සම්බන්ධව වැඩ කටයුතු කරන උදවිය ඊ타ත්ම යහපත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් උදවිය. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට විදේශ ගමන් බලාපොරොත්තු වෙනව නම් ඒ විදේශ ගමන් සාක්ෂාත් කරගන්න පුළුවන්, සාර්ථක කරගන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු නොවන අයුරින් ඒ දේවල් ඉෂ්ට කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මෙම කාල සීමාව තුළ ඔබගේ අධ්‍යාපන කටයුතු ඉතාමත්ම සාර්ථකයි. විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමි දුවා දරුවෙක් ඉන්නව නම් ඔබගේ අධ්‍යාපන කටයුතු ඔබට උසස් අධ්‍යාපනය සම්බන්ධ බලාපොරොත්තු වීම තිබුණා නම් ඒ බලාපොරොත්තු වීම සාක්ෂාත් කරගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යයෙන්ම පවතිනවා. ඒ වගේම සහෝදර සහෝදරියන් සම්බන්ධ යම් ගැටලු පැන නගින්න පුළුවන්. සහෝදරයන් එක්ක ගැටුම් ඇති කරගන්න පුළුවන් ඉඩකඩ පවතින නිසා ඔබ බොහොම ඉවසිලිවන්තව ප්‍රවේශම්කාරීව මෙම කාල සීමාව තුළ වැඩ කටයුතු කිරීම වැදගත්. ඒ වගේම තමයි ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් අඟහරුවාදා දවසක කතරගම දෙවියන් සිහි කළ වැඩ කටයුතු ආරම්භන්න. ඒ වගේම තමයි ඔබ කතරගම දෙවියන් සිහි කිරීමට ප්‍රථමයෙන් පිරිසුදු වෙලා නාල කියලා පිරිසුදු වෙලා ඒ ආකාරයෙන් ඔබ ඒ දෙවියන් සිහි කරන්න. නැතුව ඔබ කිසිසේත්ම වැරදි ආකාරයට ඒ සිදු කරන්න එපා. මොකද විදේශගත ඔබට වුණත් ඒ ඊ타ත්ම සුබදායකයි. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහයා ලග්නාධිපති වූ මිථුන ලග්නය ගැන කතා කරන්න. මිථුන ලග්නය ගැන කතා කරනකොට බොහොම සුවිශේෂ වූ ලග්නයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද මේ ග්‍රහ මාරුවත් අතිශය වැදගත් ග්‍රහ මාරුවක්. 6 වෙනිට තමයි මෙම ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඉතින් අපි බොහොම සරලව මේක තේරුම් ගන්න පුළුවන්. ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට ගත්තට පස්සේ ඔබට මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේ තිරේ දිස් වෙන විදියට බලා ගන්නත් පුළුවන්. ඔබගේ කොහොමද කියන එක ග්‍රහ ගමන. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ රවි බුධ කේතු කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. හත්වැන්නේ චන්ද්‍රය සහ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. අටවැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. නවවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මිථුන ලග්න හිමි ඔබට ඊ타ත්ම සුවිශේෂ වූ ග්‍රහ පිහිටීමක් ඔබට ඊ타ත්ම වැදගත් ග්‍රහ මාරුවක් විදියට මම මුලින්ම කියන්න ඕන. මෙතෙන්දී ඔබට ඔබගේ ආර්ථිකමය පැත්තෙන් ඊ타ත්ම ශක්තිමත් වෙන කාලයක්. ඔබට නොසිතපු මුදල් ලාභයක් ලැබේවි. ඔබ ලොතරැයි මිලදී ගන්නව නම් ඔන්න ඊ타ත්ම යහපත් කාලයක්. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවන ආකාරයේ මුදල් ලාභ ධන ලාභ ලැබෙන වාසනාව තිබෙන විට ඒකින්ද ඒ දේවල් සඳහා යොමු වුණාට මේ කාල සීමාව තුළ වරදක් නැහැ. ඒ වගේම තමයි සහෝදර සහෝදරියන් සම්බන්ධ වැඩ කටයුතු වලදී ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කර දෙනවා. ඒ වගේම තමයි සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබේවි. ඔබ ක්‍රීඩා ශ්‍රේෂ්ඨයට සම්බන්ධව රැකියා කටයුතු කරන අයට ඔන්න ඉතාමත්ම සුබඵලගෙන දෙනවා. ඔබට ඉතා විශිෂ්ට ජයග්‍රහණයන් ලබා ගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි යාන වාහන, ගෙවල් දොරවල් ඉඩකඩම් සම්බන්ධ බලාපොරොත්තු තිබුණා නම් ඒ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට පසුගිය කාල සීමාව තුළ ඔබගේ වාහනය වෙනස් කරන්න, ඔබ පදිංචි ස්ථානය වෙනස් කරන්න, ඔබ තව නිවසක් හදාගන්න, ඔබ නිවස් දෙකක් තුනක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ තව ව්‍යාපාර ස්ථානයකට යන්න, ඒ සියලු කටයුතු සඳහා ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි මතක් කරන්න ඕන අධ්‍යාපන කටයුතු වල නියැලෙන දුවා පුතාලට ඔන්න බය නැතුව ඔබගේ විභාග වලට මුහුණ දෙන්න, සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන්න ඉතාමත්ම සුබදායක කාලයක්. ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ සම ආශ්‍රිත රෝග තත්වයන්, ඒ වගේම තමයි රුධිර ආශ්‍රිත රෝග තත්වයන් වැඩි වෙන්න පුළුවන්. මේ කාල සීමාව තුළ ඔබ යම් වෙලාවකදී සැත්කමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සැත්කමට අඟහරුවාදා දවස හැරෙන්න වෙන දවසක දින දීලා වැඩ කටයුතු කරන්න. ඒක ඊ타ත්ම සුබදායක වේවි. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ විවාහ වෙනව නම්, පහුගිය කාල සීමාව තුළ විවාහ නොවී සිටි අයෙක් නම් ඔන්න ඔබට මවක් වගේ භාර්යාවක් හම්බ වේවි. ඒ වගේ ඊ타ත්ම හොඳ පිහිටීමක් තිබෙනවා ඔබේ විවාහයට. විශේෂයෙන්ම බොහොම සමාජශීලී
පුද්ගලයන් ඒ වගේම සමාජයේ වැදගත් පුද්ගලයන් ඔබට හමු වෙන බව තමයි මේ කාල සීමාවේ පේන්න තියෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන සෙනසුරු ග්‍රහය 8 වැන්නේ ගමන් කරනවා. ඔබ විශේෂයෙන්ම වාහන පදින කෙනෙක් නම් ඔබ රියදාවනේදී බොහොම ප්‍රවේශම් වෙන්න අනතුරු වලට ලක් වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ රැකියාමය වශයෙන් ඔබ බලාපොරොත්තු නොවුන ආකාරයේ වැටුප් වැඩිවීමක් වෙන්න පුළුවන්. ආයතන ප්‍රධානියාගේ පැසසුම් වෙන්න පුළුවන්. මොනවා හෝ දෙයක් ඔබට අනිවාර්යෙන් ලැබෙයි. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න මිථුන ලග්න හිමියන්ට ඔන්න යහපත් අයුරින් හොඳ අයුරින් විදේශගත වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ යම් කෙනෙක් විදේශගත වෙනවා නම් එය ඉහළින්ම ඔබ බලාපොරොත්තු වන ආකාරය සමහරට ඔබ රැකියාවක් හොයාගන්න වෙන්න පුළුවන්. ඔබගේ ව්‍යාපාර කටයුත්තක් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේ අනිවාර්යෙන්ම ඔබ බලාපොරොත්තු නොවුන ආකාරයෙන් සාර්ථක වේවි. මෙම ග්‍රහ මාරුවත් එක්ක ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පැහැදිලිවම පුළුවන්කම් පවතිනවා බදාදා දවසක කතරගම දෙවියන් සිහි කළා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. එයින් ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. අපි මේ සූදානම් වෙන්නේ සඳු ග්‍රහයා ලග්නාධිපති වූ කටක ලග්නය ගැන කතා කරන්න. කටක ලග්න හිමිය ඔබට ඊ타ත්ම සුවිශේෂ වූ ග්‍රහ පිහිටීමක් විදියට මෙම ග්‍රහ පිහිටීම හඳුන්වන්න පුළුවන්. මොකද මෙම ග්‍රහ පිහිටීම තුළ ඔබට ඊ타ත්ම වැදගත් ග්‍රහයින් කිහිප දෙනෙක් ඔබට බලවත් වෙලා සිටින කාලයක්. ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයත් සමග යෝගව ගමන් කරන්නා වූ කාලයක්. ඉතින් මම මේ කියන දේ බොහොම සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබ කේන්ද්‍ර සටහන අතට අරගන්නවා වගේම ඔබට පුළුවන් නැත්නම් මේ තිරයේ දිස් වෙන ආකාරයට බලා ගන්න. බැලුවට පස්සේ ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ, දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ, හතරවැන්නේ ග්‍රහයින් නැහැ, පස්වැන්නේ රවි බුධ කේතු කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. 6 වැන්නේ චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. 7 වැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. 8 වැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. 9 වැන්නේ ග්‍රහයින් නැහැ. 10 වැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ලග්නාධිපති චන්ද්‍රය 6 වැන්නේ ගමන් කරන්නා වූ කාලයක්. ඔන්න ඔබට සමාජ රෝග තත්වයන් වැළඳෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. එවැනි රෝග තත්වයන් තිබෙන අයට රෝග තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න, හරි වෙලාවට වෛද්‍ය උපදෙස් පිළිපදින්න. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබට කාන්තාවන්ගෙන් අපලගෙන දෙන්න පුළුවන්. කාන්තාවන් ඔබේ රැකියා කරන ස්ථානයේ ඉහළින් ඉන්නේ කාන්තාවක් නම් ඔවුන් සමග ගැටුම් හට ගන්න පුළුවන්, ප්‍රශ්න ඇති කර ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් මේ කියන්නේ ඔබ ඉවසීමෙන් වැඩ කටයුතු කළ යුතුමයි කියන එක. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ විවාහ වෙනවා නම් ඔබට විවාහයේදී තරමක් ඔබත් එක්ක සමීප නොවන අයෙක් නැත්නම් ඔබට නොගැලපෙන අයෙක් සමග විවාහ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහය 7 වැන්නේ ගමන් කිරීමත් එක්ක, ඒ වගේම තමයි ගුරු ග්‍රහය 8 වැන්නේ ගමන් කිරීමත් එක්ක ඔබට විශේෂයෙන්ම මෙම කාල සීමාව තුළ තාක්ෂණික වෘත්තීන් වල නියැලෙන ඔබ ඊ타ත්ම ප්‍රවේශම්කාරී වැඩ කටයුතු කරන ඔබට අනතුරු තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සතුන්ගෙන් අනතුරු වෙන්න පුළුවන්. සමහර ලාවට ඔබ කෘෂි කර්මාන්තය ආශ්‍රිත වැඩ කටයුතු කරනවා නම්, සමහර ලාවට ඔබ ගොයම් වැඩ කටයුතු කරනවා නම්, නැත්නම් ඔබ කෘෂි මොනවා හරි වැඩ කටයුත්තක නියැලෙනවා නම් සතුන්ගෙන් සර්පීන්ගෙන් ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබ අධ්‍යාපන කටයුතු හදාරනවා නම් ඉතාමත්ම ඉහළ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. මොකද කුජ රවි යෝගයක්, කුජ රවි බුධ යෝගයක් එක්ක තමයි පස්වැන්නේ ගමන් කරන්නේ. ඉතින් මේ යෝගය ඉතාමත්ම සුවිශේෂ වූ යෝගයක්. ඉංජිනේරු වෘත්තියට, ඒ වගේම ඉංජිනේරු සම්බන්ධ ගණිතමය සම්බන්ධ කටයුතු වල නියැලෙන ඔබට ඔන්න එයින් අති විශිෂ්ට ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ මතක් කරන්න ඕන විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඔබට යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. විදේශගත වීමේදී ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ උසස් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට ඔබගේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරේවි. ආර්ථික වශයෙන් ඔබ ඊ타ත්ම ශක්තිමත් වේවි. මෙම ග්‍රහ මාරුව සිදු වෙලා දවස් 5ක් පමණ ගත වන විට. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි ඔබට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරනකොට ඔබට කතා කරන්න වෙන්නේ. ඔබගේ අපල තත්වයන් වලට යම් පිළියම් විදියට ඔබට කරන්න පුළුවන්. සඳුදා දවසක කතරගම දෙවියන් සිහි කරන්න, කාලිමෑණියන් සිහි කරලා වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබට ජීවිතය පැහැදිලිවම මෙම ග්‍රහ මාරුවේ අපල නැති කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්.
අපි මේ සූදානම් වෙන්නේ රවි ග්‍රහයා ලග්නාධිපති වූ සිංහ ලග්නයට මෙම කුජ ග්‍රහයා වෘශ්චික රාශිගත වීම කොහොමද කියන එක කතා කරන්න. ඉතින් ඔබට පුළුවන් නම් බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම මේ හැම දෙයක්ම කියන්නේ. ඉතින් ඔබ පුළුවන් නම් කේන්ද්‍ර සටහන අතට ගන්න. නැත්නම් ඔබට තිරයේ දිස් වෙන විදිහට බලා ගන්නත් පුළුවන්. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ, දෙවැන්නේ ග්‍රහයින් නැහැ, තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ රවි, බුධ, කේතු, කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. පස්වැන්නේ චන්ද්‍රය සහ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ ශනි ග්‍රහය රැඳී සිටිනවා. හත්වැන්නේ ගුරු ග්‍රහය රැඳිලා සිටිනවා. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි සිංහ ලග්න හිමියෝ ඔබට මෙම ග්‍රහ මාරුව ගැන අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය සිංහ ලග්න හිමියන් හරි තේජවන්ත පුද්ගලයන් විදිහට තමයි හඳුන්වන්නේ. හැම වෙලාවෙම යම් තීරණයක් ගත්තොත් කිසිසේත්ම කැමති නෑ ඒ තීරණය වෙනස් කරන්න. ඒක අපි නොනැමෙන පුද්ගලයන් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන් සාමාන්‍ය දෙයක් කිව්වොත් ඒක මොන ආකාරයෙන් හරි ඒක කරනවා. ඒක නිසා ඔබට සිංහ ලග්න හිමියෝ ඔබට මෙම කුජ මාරුව මොන වගේ වෙයිද? මොකද සිංහ ලග්න හිමියෝ ඔබේ රවි, බුධ, කේතු, කුජ ග්‍රහයින් එකම රාශියක ගමන් කරනවා. ඒ වගේම තමයි ඒ කුජගේ තේජවන්ත බව ඔබට සිංහ ලග්න හිමියන්ට තවත් ශක්තියක් වේවි. ඉතින් ඒකත් එක්ක ඔන්න ඔබට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධ ගැටලු තිබුණු නම් ඒ දේවල් හොඳින් निराකරණය කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබ නීතිමය පැත්තකට යම් වෙලාවකදී ගියොත් එහෙම ඒ ඉහළ උසස් ජයග්‍රහණයක් හිමි කරගන්න පුළුවන්. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබ බොහොම බුද්ධියෙන් තීන්දුව తీරන ගන්නවා. ඔබ හැම වෙලාවෙම ඔබ උත්සාහ කරන්නේ ඉතාමත්ම ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න. ඒ වගේම මේ කාල සීමාව තුළ අධ්‍යාපන කටයුතු හදාරන ඔබට සෞඛ්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධව උසස් අධ්‍යාපන කටයුතු හදාරනවා නම් විශේෂයෙන්ම වෛද්‍ය පීඨවල ඉන්න ශිෂ්‍යයන්ට ඉතාමත්ම යහපත් පරීක්ෂණ වලට හොඳ පරීක්ෂණ වලට මුහුණ දීලා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කළමනාකරණ ශාස්ත්‍රයට සම්බන්ධව ඔබ අධ්‍යාපන කටයුතු හදාරන උදවියට හරි රිසර්ච් වලට යන්න, හරි විදියට අධ්‍යාපන කටයුතු හදාරන්න, නිවැරදි තීන්දුව తీරන ගන්න අනාගතේ හොඳ පිටු අහලක් කරගන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබ රැකියා කටයුතු කරනවා නම් ව්‍යාපාරික ස්ථානයක ඔබට අනිවාර්යෙන් රැකියා ප්‍රදානීන්ගෙන් ඉතාමත්ම යහපත් දේවල් ලැබෙන්න ගනීවි. ඒ වගේම තමයි රැකියා ප්‍රදානීන් සමග බොහොම සුහදත්වයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් ඉඩකඩ ලැබෙන කාලයක්. මේ කාල සීමාව තුළ පාදය ආශ්‍රිත රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතාමත්ම ප්‍රවේශම්කාරීව ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න. ඒ වගේම ඔබගේ විවාහය ගැන කතා කරනකොට ඔබට මේ කාල සීමාව තුළ සමහර විට ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ගුරු ග්‍රහයා 7 වැන්නේ රැඳී සිටීමත් එක්ක ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන බලන ඔබට විවාහය ඕන නෑ කියලා හිතේවි. කලකිරෙන්නට ගනීවි. නමුත් ඔබට ඔබගේ ලෞකික ජීවිතය ගැන ඔබ යම් අවස්ථාවක හිතන්න මේ ලෝකයේ තුල ජීවත් වීමේදී ඒ අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි මේ ගුරු ග්‍රහය 7 වැන්නේ රැඳී සිටීමත් එක්ක ඔබ ඔබගේ පරලෝව ගැන හිතනෝ වැඩි, මෙලොවට වැඩිය පරලෝව ගැනම හිතනෝ වැඩි. ඉතින් ඒක හින්දා එයින් ඔබට සමහර ලාවට විවාහ ජීවිතය තුල අසාර්ථක තීන්දුව తీරන ගන්න පුළුවන්. ඔබ මධ්‍යස්ථව හිතන්න පුරුදු වෙන්න. ඔබ ආදරවන්තයින් නම් ප්‍රේමවන්තයෙක් නම් ඔබට මේ කාල සීමාව තුළ ප්‍රශ්න පැන නගින්න ගනීවි. ඔබගේ ජීවිතය තුළ තවත් පුද්ගලයන් පැමිණෙන්න ගනීවි. ඉතින් ඒක හින්දා එයින් ඔබගේ දේවල් අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ රැකියාව ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඔබ ගුවන් සේවිකාවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ආරක්ෂකාංශයේ නිලධාරියෙක් වෙන්න පුළුවන්. මේ කාල සීමාව තුළ ඔබට සමාජයෙන් චෝදනාවන් එල්ල වේවි. ඔබට පුද්ගලිකව ඔබට චෝදනාවන් එල්ල වේවි. ඉවසිලිවන්ත වෙන්න, බුද්ධිමත් වෙන්න, හදිසි තීන්දුව తీරන වලට යන්න එපා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඒ විදේශගත වීම අතිශය සාර්ථක කරගන්න පුළුවන් කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද ඔබ විදේශගත වෙනවා නම් ඔබ නොසිතපු විදියට, ඔබ නොසිතපු රටකට යන්න ඔබට අවස්ථාව ලැබේවි. ඔබ නොසිතපු විදියට පුජ්‍යලයන් ඔබට මුණ ගැසේවි. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ හැම වෙලාවෙම අදිටන් කරගන්න තමන්ට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මොකද බොහෝ දුරට ඔබට ඔබ සිටින ස්ථානය නැවත අහිමි වීමක් වෙන්න පුළුවන්. උදාහරණයක් කියනවා නම් එහෙම
ඔබ රැකියාව කරනවා නම් ඔබට තව උසස් රැකියාවක් හම්බ වෙලා අර රැකියාව අයින් කරලා දාලා නැවත රැකියාවට යන බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි එය తాවකාලික වෙන්න පුළුවන් නිසා ඔබ තියෙන දේ රැක ගන්න. ඉතින් ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට සමාජයෙන් ඉතාමත්ම හොඳ ප්‍රතිඵල ලැබේවි. සමාජයෙන් ඔබට නම්බුනාම ගරු බුහුමන් ලැබෙන කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඉතාමත්ම මම ඔය කියපු දේවල් ගැන අවධානය යොමු කරලා වැඩ කටයුතු කරනවා වගේම ඔබට සිංහ ලග්න හිමි ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඒ අපල තත්වය තුල පුළුවන් ඉරිදා දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් කතරගම දෙවියන් සිහි කරලා වැඩ කටයුතු ආරම්භ කරන්න ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නය ගැන කතා කරන්න. කන්‍යා ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුව මොන වගේ වෙයිද? ඔබට තිරේ දිස් වෙනව බලා ගන්න පුළුවන් ග්‍රහ ගෝචර ගමන ගැන. ඒ වගේම තමයි මම මෙතෙන්දී සඳහන් කරනවා ග්‍රහ ගෝචර ගමන ගැන. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැනි ග්‍රහයින් නැහැ. තුන්වැනි රවි බුධ කේතු සහ කුජ ග්‍රහය රැඳී සිටිනවා. හතරවැන්නේ චන්ද්‍රය සහ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. පස්වැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අපිට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් බොහොම සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් විදියට ඇත්තටම හඳුන්වන්න පුළුවන්. මෙම ග්‍රහමාරුව කන්‍යා ලග්න හිමි ඔබට තුන්වැන්නට සම්ප්‍රාප්ත වෙන්නේ. මම දැකලා තියෙනවා ලංකාවේ සහ ලෝකේ ප්‍රබල පුද්ගලයන් ඉන්නවා ක්‍රීඩාව සම්බන්ධව ඉතා දක්ෂතාවයන් දක්වපු පුද්ගලයන්. ඉතින් ඒ දක්ෂතාවයන් දක්වපු පුද්ගලයන් බොහෝ දෙනාගේ කුජ ග්‍රහය තුන්වැන්නේ රැඳී සිටින. උදාහරණයක් විදිහට කියනවා නම් ලංකාවේ ඉන්න විශිෂ්ටතම ක්‍රීඩකයන්ගේ 90ක් විතර වැඩි පිරිසකගේ කුජ ග්‍රහය බලවත් වෙලා තුන්වෙන්නේ රැඳී සිටිනවා. ඉතින් ඒකින්ද ඔන්න ඔබට ක්‍රීඩාවෙන් ඉහළට යන්න බලාපොරොත්තු වෙන උදවියට ඉතාමත්ම යහපත් කාලයක් කන්‍යා ලග්න හිමි ඔබට. ඒ වගේම තමයි ඔබට බුද්ධිය මෙහෙවා කරන වැඩ කටයුතු වලට රාජකාරී කටයුතු වලට ඉතාමත්ම යහපත් කාලයක් උදා කරනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට රාජ්‍යාංශයෙන් යම් දෙයක් බලාපොරොත්තු වුණා නම් ඒ දේවල් සාක්ෂාත් කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. වගේම ඔබ ගෙයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දේවල් අනිවාර්යෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට සමාජීය වශයෙන් ඔබ යම් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් සමාජයෙන් පිළිගැනීමක් බලාපොරොත්තු වෙනවා නම් සමාජයේ ගෞරවයක් ලැබෙනවා නම් අනිවාර්යෙන් ඔබට ඒ දේ ලැබේවි මේ කාලේ. ඒ වගේම තමයි ඔබට අධ්‍යාපන කටයුතු බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබ උදවියට ඒ අධ්‍යාපන කටයුතු සාක්ෂාත් කරගන්න පුළුවන් සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි ඔබට ආගමට සම්බන්ධ විෂයන් වල නියැලෙන උදවියට ඔන්න විශේෂයෙන්ම උදාහරණයක් විදිහට කියනවා නම් උසස් පෙළදී බෞද්ධ සංස්කෘතිය වගේ අන්න එවැනි විෂයන් වල නියැලෙන ඔබට තරමක් බාධක තත්වයන් ගෙන දෙන්න පුළුවන් ඉඩ කඩ පවතිනවා. ඉතින් ඔබ එවැනි විභාග වලට මුහුණ දෙනවා නම් තව තවත් උනන්දු වෙලා වැඩ කටයුතු කරන්න. මේ කාල සීමාව තුළ ඔබට සතුන්ගෙන් යම් යම් අපල තත්වයන් ඇති වෙන්න පුළුවන්. බඩ ආශ්‍රිත රෝග තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සතුන්ගෙන් යම් යම් රෝග තත්වයන් නිසා විශේෂම කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවිය ඉතාමත්ම ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරන්න. ඔබ විදේශගතව රැකියා කටයුතු කරන උදවියට ඔන්න ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරනවා. ඔබ බලාපොරොත්තු නොවුන ආකාරයේ පිළිගැනීමක් ඔබට ලැබේවි. ඔබට රැකියාවෙන් වැටුප් වැඩිවීම ලැබේවි. රැකියාවේ ඔබට නිදහසේ කරගෙන යන්න පුළුවන් ඉඩ කඩ ලැබෙනවා. ඉතින් ඒකින්ද ඔන්න ඔය කරුණු කාරණාවන් එක ගන්නකොට ඔබට කන්‍යා ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුව ඉතාමත්ම සුවිශේෂයි. ඔබට වැදගත් ග්‍රහමාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ ග්‍රහමාරුව තුළ ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් සෙනසුරාදා දවස තුල කතරගම දෙවියන් සිහි කරලා වැඩ කටයුතු ආරම්භ ගන්න. ඔබ ඒ කරන සියලුම කටයුතු සාර්ථක වෙනවා නිසක වශයෙන්ම. ඒ වගේම තමයි ඔබට අනාගතය ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් කාලයක් ඉදිරියට අනිවාර්යෙන්ම එළඹේවි. අපි මේ සූදානම් වෙන්නේ සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ තුලා ලග්නයට මෙම ග්‍රහමාරුව කොහොමද කියන එක කතා කරන්න. ඉතින් මෙම ග්‍රහමාරුව ඉතාමත්ම වැදගත් ග්‍රහමාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද තුලා ලග්න හිමි ඔබේ ධනස්ථානයේ තමයි මේ ග්‍රහමාරුව සිදු වෙන්නේ. මේ ග්‍රහමාරුව ගැන බොහෝම සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් කේන්ද්‍ර සටහන අතර ගන්න. නැත්නම් තිරේ දිස් වෙන විදිහට බලා ගන්නත් පුළුවන් මේ ග්‍රහමාරුවේ ග්‍රහ පිහිටීම කොහොමද කියන එක.
කේන්ද්‍ර සටහන අතර ගත්තනම් ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ රවි බුධ කේතු කුජ ග්‍රහයන් රැඳී සිටිනවා. තුන්වැන්නේ චන්ද්‍රය සහ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. හතරවැන්නේ සෙනසුරු ග්‍රහය ඉන්නවා. පස්වැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැනි ග්‍රහයින් නැහැ 12 වැනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ග්‍රහ ගෝචර ගමන ඉතාමත්ම වැදගත් ග්‍රහ ගමනක් විදියට අපට හඳුන්වන්න පුළුවන්. තුලා ලග්න හිමි ඔබට ඔන්න ඔබ බලාපොරොත්තු නොවන විදියට ධනය ලැබෙන කාලයක්. රාජ්‍යාංශයේ සම්බන්ධ රැකියා කටයුතු කරන උදවියට ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ දේවල් ලැබේවි ඔබගේ රැකියාව තුළ. ඒ වගේම තමයි ඔබට ඉංජිනේරු වෘත්තියට අදාළ සහ වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ රැකියා කටයුතු කරන උදවියට, ඒ වගේම නීති ශාස්ත්‍රයේ රැකියා කටයුතු කරන උදවියට ඔන්න ඔබ බලාපොරොත්තු වන විදියට මානසික සහනය උදා කර ගනිමින් වැඩ කටයුතු කිරීමේ ඉඩකඩ පවතින කාලයක්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන, විශේෂයෙන්ම ඔබගේ ෆිට්නස් ගැන හිතන පුද්ගලයන් මේ කාල සීමාව තුළ ඉතාමත්ම ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. මොකද හේතුව ඔබට එවැනි දේ සඳහා යොමු වීම තුළ ඔබගේ ශරීර සෞඛ්‍යයට හානි කර දේවල් වෙන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට කාන්තාවන් සම්බන්ධව යම් යම් ප්‍රශ්න පැන නගින්න පුළුවන්. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ ගැටලු පැන නගින්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔවුන් සමග ආශ්‍රය කිරීමේදී ඔබට නිකන් චෝදනාවන් එල්ල වෙන්න පුළුවන්. මේ කාල සීමාව තුළ ඔබට අධ්‍යාපන කටයුතු හදාරන උදවියට ඔන්න උසස් අධ්‍යාපනය, විදේශ අධ්‍යාපනය ඉතාමත්ම සාර්ථක වේ. සාමාන්‍ය අධ්‍යාපනය අධහරන O level කරන, A level කරන දුවා දරුවන්ට යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ පවතිනවා. ඉතින් ඔබ කරන කියන ඒ අධ්‍යාපන කටයුතු වලට විශේෂයෙන්ම විද්‍යාව සම්බන්ධව ඔබ හදාරනව නම් විද්‍යාව සම්බන්ධ විෂයන් ඉගෙන ගන්න උදවියට මේ කාල සීමාව තුළ විශිෂ්ට ජයග්‍රහණයන් වගේම හොඳ ධාරණ ශක්තියක් ලැබේවි අනිවාර්යෙන්. ඒ වගේ තමයි මේ කාල සීමාව තුළ ඔබට බලාපොරොත්තු නොවන ආකාරයේ පුජ්‍යලයක් මුණ ගැහි. ඉතින් ඔබට ඒ ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්, සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ පවතින බව තමයි පැහැදිලිවම පේන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ අනතුරු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පතල් කර්මාන්තයේ වැඩ කටයුතු කරන උදවිය මේ දවස්වල පතල් බහිනකොට ඉතාමත් ප්‍රවේශම් වෙන්න. ඔබට අනතුරු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. රාහු ග්‍රහය අටවැන්නේ ගමන් කරන්නා වූ කාල සීමාවක් එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. මොකද හරි නැකත් වලට හරි විදියට වැඩ කටයුතු කරොත් ඉතාමත්ම සුබදායක ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණු කාරණාවන් එක තුලා ලග්න හිමි ඔබට මේ කාල සීමාව තුළ යම් අපල තත්වයක් තිබෙනවා නම් සිකුරාදා දවසක ඔබට පුළුවන්කම තිබෙනවා නිර්මාංශ වෙලා කතරගම දෙවියන් සිහි කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඉතාමත්ම සුබදායක ග්‍රහමාරුවක් බවට ඔබට පත් කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ කුජ ග්‍රහය ලග්නාධිපති වූ වෘශ්චික ලග්නයට කොහොමද මෙම ග්‍රහමාරුව කොහොමද කියන එක කතා කරන්නේ. ඇත්තටම ඔබට බොහොම සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදියට මේ ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. මෙම 2021 දෙසැම්බර් මාසේ 5 වෙනිදා වෘශ්චික රාශියට ගත වෙනවා කුජ ග්‍රහය. ඔබගේ ලග්න ස්ථානයට තමයි පැමිණෙන්නේ. විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති. ඉතින් ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. ඒවා නැත්තම් තිරේ දිස් වෙන විදිහට බලා ගන්නත් පුළුවන්. කේන්ද්‍ර සටහන අතට අරගත්තට පස්සේ මම බොහොම සරලව කියලා දෙන්නම් මේ ග්‍රහ ගමන කොතන ඉඳලා කොතෙන්ටද යන්නේ කියන එක. ඔබගේ ලග්න ස්ථානයේ රවි කේතු බුධ කුජ ග්‍රහයන් රැඳී සිටිනවා. දෙවැන්නේ චන්ද්‍රය සහ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. තුන්වැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. හතරවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැනි ග්‍රහයින් නැහැ. 12 වැනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් සුවිශේෂ වූ ග්‍රහමාරුවක් විදිහට මේ ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. ඔබගේ ලග්නාධිපති වීමත් එක්ක සාමාන්‍යයෙන් කුජ ග්‍රහය බොහොම එඩිතර තීන්දුව తీරන ගන්න ග්‍රහයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකින්ද වෘශ්චික රාශිගත වීම තුළ ඔබගේ පුද්ගලික ජීවිතය තුළ ඉතාමත්ම සාර්ථක පුද්ගලයෙක් බවට පත් වේවි. රාජ්‍යාංශයේ සම්බන්ධ රැකියා කටයුතු කරන අයට, වැඩ කටයුතු කරන අයට ඔබ නොසිතන විදිහේ ලාභ ප්‍රයෝජන ලැබේවි. ඔබ බලාපොරොත්තු වන ආකාරයේ
මානසික සහනෙන් රැකියා කටයුතු කරගෙන යන්න ලැබේවි. වෙනදාට වඩා බොහොම නිස්කලංකව තමන්ගේ ජීවිතය ගත කරන්න ඉඩකඩ ලැබෙනවා වගේම ඔබට මේ කාල සීමාව තුළ ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම යහපත් තත්ත්වයක් උදා කරනවා. විශේෂයෙන්ම ඔබට සෞඛ්‍ය ශාස්ත්‍රය සම්බන්ධ සහ කළමනාකරණ ශාස්ත්‍රයට සම්බන්ධ රැකියා කටයුතු කරන උදවියට ඔන්න ඉතාමත්ම සුබ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. රැකියාවේ උසස් වීම වගේම ධනය ලැබීම අතින් ඉතාමත්ම යහපත් වෙනවා. ඔබට මේ කාල සීමාව තුළ සහෝදර සහෝදරියන් ඉන්නවා නම් ඔවුන්ට යම් යම් ආබාධතා ඇති වෙන්න පුළුවන්. ඔවුන්ට අනතුරු වලට මුහුණ දෙන්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා. ඒක නිසා ඔවුන් දැනුවත් කරන්න. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ සම්බන්ධ ප්‍රශ්න තිබුණු නම් එම ප්‍රශ්න निराකරණය කරගනිමින් ඔබට වැඩ කටයුතු කරන්න ඉඩකඩ අනිවාර්යෙන්ම ලැබේවි. ඒ වගේම තමයි මේ කාල සීමාවේ ඔබට යම් අවස්ථාවකදී ඔබගේ ව්‍යාපාරික ස්ථානය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනව නම් අලුත් තැනකට යන්න බලාපොරොත්තු වෙනම් මේ දේවල් සාක්ෂාත් කරගෙන ජීවිතය තව තවත් සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඔබ අධ්‍යාපන කටයුතු වල නිරත වන උදවියට ඔන්න මේ කාල සීමාව තුළ ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. මොකද ඔබ බලාපොරොත්තු වෙනව නම් සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙන්න අධ්‍යාපනයේදී ඔබ විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙනව නම් ඒ මුහුණ දෙන්න සූදානම් වෙන සියලුම කටයුතු සාර්ථක වේවි. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට විවාහමය වශයෙන් නීතිමය ප්‍රශ්න වලට පැන නගින්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඔබ බොහොමත් ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරත් වඩාත්ම සුබදායක වෙනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ කටයුතු පවා සාක්ෂාත් කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඉතින් මේ කාල සීමාවේ ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් අඟහරුවාදා දවසක කතරගම දෙවියන් සිහි කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ සුබ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. අපි මේ සූදානම් වෙන්නේ ගුරු ග්‍රහය ලග්නාධිපති වූ ධනු ලග්නය ගැන කතා කරන්න. ධනු ලග්න හිමි ඔබට සුවිශේෂ වූ ග්‍රහමහරුවක් තමයි දෙසැම්බර් මාසේ 5 වෙනිදා කුජ ග්‍රහය වෘශ්චික රාශිගත වීම හඳුන්වන්න පුළුවන්. ඉතින් මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබට තිරේ දිස් වෙන පරිදි බලා ගන්නත් පුළුවන්. ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. ඔබගේ ලග්නස්ථානයේ චන්ද්‍රයා සිකුරු ග්‍රහය රැඳිලා සිටිනවා. දෙවැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. තුන්වැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ රවි බුධ කුජ කේතු යෝගයක් සමග තමයි රැඳී සිටින්නේ. ඉතින් ඔන්න ඔබට විදේශගත වෙන ඔබට ඉංජිනේරු වෘත්තිය සම්බන්ධ වේගවම් කාර්මික ශාස්ත්‍රයේ සම්බන්ධ උදවියට පැහැදිලිවම ඉතාමත්ම සුබ ප්‍රතිඵල ළඟා කරනවා. ඒ වගේම තමයි රාජ්‍යාංශයට සම්බන්ධ ආයෝජනයන් සඳහා රාජ්‍යාංශය සම්බන්ධ වැඩ කටයුතු සඳහා ඉතාමත්ම සුබ ප්‍රතිඵල ළඟා කරනවා. ඒ වගේම තමයි බුද්ධිය මෙහෙවා කරන වැඩ කටයුතු වලට සුබ ප්‍රතිඵල ළඟා කරනවා. වගේම ඔබ මැණික් කර්මාන්තය, පතල් කර්මාන්තය ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවිය ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න අනතුරු වලට භාජනය වෙන්න පුළුවන්. කෘෂි කර්මාන්තයේ ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවියට යම් අනතුරු තත්ත්වයන් වලට භාජනය වෙන්න පුළුවන්. ඒ වගේම සතුන්ගෙන් අපල තත්ත්වයක් ගෙන දෙනවා වගේම ඔබ කරන කියන කටයුතු වලට අසාර්ථකත්වයන් වලට ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඊ타ත්ම ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න. මේ කාල සීමාව තුළ ඔබ සල්ලි පොලියට දෙන මුදල් පොලියට දෙන කෙනෙක් නම් ඔබ දෙන මුදල් නොලැබෙන්න පුළුවන්. මේ කාල සීමාව තුළ කරන ආයෝජනයන් අසාර්ථක වෙන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු කරන විශේෂයෙන්ම මූල්‍ය ආයතන පවත්වාගෙන යන උදවිය ඉතාමත්ම සැලකිලිමත් වෙන්න මේ කාල සීමාව තුළ. රාජ්‍යාංශයට සහ ආරක්ෂකාංශයට සම්බන්ධව නීතිමය ශාස්ත්‍රයට සම්බන්ධව රැකියා කටයුතු කරන උදවියට ඔබ කරන කටයුතු අසාර්ථක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට මේ කාල සීමාව තුළ නීති ශාස්ත්‍රයේ රැකියා කටයුතු කරන විනිසුරුවන් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නීති ශාස්ත්‍රයේ නීතිඥයන් වෙන්න පුළුවන්. ඔබ මේ කාල සීමාව තුළ කරන දේවල් අසාර්ථකත්වයට භාජනය වෙන්න පුළුවන් නිසා ඔබ කරන කියන හැම දෙයක් ගැනම ඉතාමත්ම අවධානයෙන් යුතුව හරි විදියට කරන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ වෛද්‍ය වෘත්තියට සම්බන්ධ රැකියා කටයුතු කරනවා නම් ඔන්න යහපත් ප්‍රතිඵල ළඟා කරන ඔබ බලාපොරොත්තු වෙන විදිහේ රිසර්ච් එකක් නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන විදිහේ යම් අලුත් දේවල් සොයා ගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. වගේම මේ කාල සීමාව තුළ ඔබ නොසිතන සැත්කම් වලට මුහුණ දෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. එයින් ඔබට සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි
ඔබ මේ කාල සීමාව තුළ ඔබට නිදන්ගත රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඔබ නොසිතන රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ නොසිතන ආකාරයේ යම් රෝග තත්ත්වයන් වලට මුහුණ දීලා ඔබට රෝහල්ගත වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒකින්ද මම මේ කියන්නේ බොහොම ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න, ඊටාත්ම ප්‍රවේශවන්තව වැඩ කටයුතු කරන්න කියන එක. මේ කාල සීමාව තුළ ඔබට ඊටාත්ම සුබයි. බ්‍රහස්පතින්දා දවසක නාත දෙවියන් සිහි කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කරනවා. වගේම බ්‍රහස්පතින්දා දවසක කතරගම දෙවියන්ට පින් දෙන්න, මේ සියලු වැඩ කටයුතු සාර්ථක කරන දෙන්න කියලා ඔබට ජීවිතය ඊටාත්ම සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ මකර ලග්නය ගැන කතා කරන්න. මකර ලග්නය ගැන කතා කරනකොට ඉතාමත්ම සුවිශේෂ වූ ලග්නයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වෙමින් ආරම්භ වෙන මෙන්නම මකර ලග්න හිමියන්ට මේ ග්‍රහ මාර්ගව මොන විදිහට බලපායිද? ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට අරගත්තොත් මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. නැත්නම් ඔබට තිරේ දිස්වන පරිදි බලා ගන්නත් පුළුවන්. ඔබගේ ලග්න ස්ථානයේ ග්‍රහයින් රැඳී සිටින සෙනසුරු ග්‍රහය විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති දෙවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11වැන්නේ රවි බුධ කේතු කුජ ග්‍රහයන් රැඳී සිටිනවා. 12වැන්නේ චන්ද්‍රය සහ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න විදේශගත ඔබට ඔබ නොසිතන ආකාරයේ මුදල් ලාභ ලැබීමේ ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබ සමාජීය වශයෙන් ඉතාමත්ම යහපත් පුද්ගලයෙක් බවට පත් වේවි. සමාජීය වශයෙන් ඔබ බොහොම පිළිගත් පුද්ගලයෙක් බවට පත් වේවි. මේ කාල සීමාව තුළ ආගමික ශේෂ්ත්‍රයට සම්බන්ධව රැකියා කටයුතු කරන උදවිය ඉතාමත්ම ප්‍රවේශමින් වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම ආගමික ස්ථානවල වැඩ කටයුතු කරන කපු මහත්තුරුන් ඉතාමත්ම වැදගත් විදියට වැඩ කටයුතු කරොත් සුබයි. මොකද සමාජීය වශයෙන් ඔබට විවිධ චෝදනා වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ආගමික නායකයන්ට බොහෝ අපල කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ගුරු ග්‍රහය දෙවැන්නේ රැඳී සිටීමත් එක්ක ඔබට නීතිමය ශාස්ත්‍රය සහ ඔබ බලාපොරොත්තු වන ආකාරයේ තාක්ෂණික වෘත්තීන් වල නියැලෙන උදවියට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. වගේම අධ්‍යාපන කටයුතු වල නියැලෙන උදවියට ඔබට ඒයින් සුබ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ මේ කාල සීමාව තුළ ඉංජිනේරු වෘත්තියට අදාළ අධ්‍යාපන කටයුතු වල නියැලෙනවා නම් ඔන්න මේ කාල සීමාවේ ඔබට ඔබගේ කටයුතු අසාර්ථක වෙන්න පුළුවන් ඉඩ කඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ විවාහය සම්බන්ධව කතා කරනකොට ඔබ නොසිතන ආකාරයේ ඔබට පුද්ගලයෙක් හම්බ වේවි. ඔබට ඒ හම්බ වෙන පුද්ගලයා විවාහ වෙන පුද්ගලයා ඊ타ත්ම ජීවිතයේ සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබ හැම වෙලාවෙම ඔබ සාර්ථක පුද්ගලයෙක් බවට පත් කරගන්න නම් ඔබ හැම වෙලාවෙම අදිටන් කරගන්න මම මේ කියන දේවල් වල අපල තත්වයක් තිබෙනවා නම් ඒව හරි විදියට ප්‍රයෝජනෙට ගන්න කියන එක තමයි මම ඔබට මතක් කරන්නේ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන රැකියාමය වශයෙන් ඔබ ඊ타ත්ම ඉවසිලිවන්තව බුද්ධිමත්ව වැඩ කටයුතු කරන්න. ඔබ රැකියා කරන ස්ථානයෙන් පිටට දුරට පදිංචියට යන බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ රැකියාවෙන් එයට අනිවාර්යෙන් ඔබට රැකියා ස්ථාන මාරුවක් හම්බ වෙවි. ඒ වගේම තමයි නිතරම ඔබ මාර්ගයේ රැකියා කටයුතු කරන උදවිය විශේෂයෙන්ම රාජ්‍ය අංශයට සම්බන්ධ රැකියා කටයුතු කරන උදවිය මේ කාල සීමාව තුළ යම් පීඩනයන් වලට පත් වෙන්න පුළුවන්. මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙලා ඉවසීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න. ඒ වගේම ඔබට මතක් කරන්න ඕන මේ කාල සීමාව තුළ බඩ ආශ්‍රිත රෝග තත්ත්වයන් නිදන්ගත රෝග තත්ත්වයක් මතුවෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා එවැනි රෝග තත්ත්වයන් වල ලක්ෂණයන් තිබෙනවා නම් ඔබ වහාම වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ අවශ්‍ය පරීක්ෂණ කරගන්න. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට ඔබ ක්‍රීඩා අංශයට සම්බන්ධ අයෙක් නම් ඔබට ක්‍රීඩාවට හැකියාවක් තිබෙන පුද්ගලයෙක් නම් ඔබ නොසිතන ආකාරයේ ජයග්‍රහණයක් ඔබට අනිවාර්යෙන්ම හිමි කරගන්න පුළුවන්. මකර ලග්න හිමි ඔබට ඔන්න ඔය ආකාරයට තමයි අපට අපල සහ සුබ සහ අසුබ කියන කතා කරන්න පුළුවන්. ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා සෙනසුරාදා දවසක කතරගම දෙවියන් සිහි කළ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඊ타ත්ම සාර්ථක දවසක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන කතරගම දෙවියන් සිහි කිරීමේදී ඔබ පිරිසුදු වෙලා ඒ ආකාරයට ඒ වත්පිළිවෙත් සිදු කරන්න. නැත්නම් අපිරිසුදු වී වැඩ කටයුතු කිරීමෙන් වළකින්න කියලා මම ඔබ ඉල්ලා සිටිනවා. ඔබට තෙරුවන් සරණයි. අපි මේ සූදානම් වෙන්නේ සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ කුම්භ ලග්නයට කුජ ග්‍රහයා වෘශ්චික රාශිගත වීම
කොහොමද කියන එක කතා කරන්න. ඇත්තටම ඊ타ත්ම සුවිශේෂ වූ වැදගත් වූ ග්‍රහමාරුවක් විදියට මෙම ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. කුම්භ ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුව ගැන කතා කරන්නට ප්‍රථමයෙන් ඔබට පුළුවන්කම තිබෙනවා නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට ගත්තට පස්සේ මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ඔබට කේන්ද්‍ර සටහන අතට ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඔබට තිරේ දිස්වන පරිදි බලා ගන්න පුළුවන්. ලග්න ස්ථානයේ ගුරු ග්‍රහය රැඳිලා සිටිනවා. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ බුධ කේතු කුජ රවි ග්‍රහයන් රැඳී සිටිනවා. 11වැන්නේ චන්ද්‍රය සහ සිකුරු ග්‍රහය රැඳී සිටිනවා. 12වැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයට තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. මුලින්ම සඳහන් කරන්න ඕන ඔබට ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය සාක්ෂාත් කරගන්න ඉතාමත්ම යහපත් කාලයක්. විශේෂයෙන්ම ඔන්න ඔබගේ ආගමට නැඹුරුව වැඩ කටයුතු කරන උදවියට ආධ්‍යාත්මික ජීවිතය සාක්ෂාත් කරගෙන ඔබට මෙලොව ජීවිතයට වඩා පරලොව ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ආගමික ස්ථානවල සිටින පූජකයන්ට සහ ප්‍රධානීන්ට එම කටයුතු සාර්ථකව නිම කරගන්න පුළුවන්. අදාළ සමාජීය වශයෙන් ඔබට ඉතාමත්ම උපකාර ලැබෙන කාල සීමාවක් වගේම ජනයාගෙන් මිනිසුන්ගෙන් ඔබට උදව් උපකාර ලබා ගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන මේ කාල සීමාව තුළ නීතිමය ප්‍රශ්නවලට ඔබගේ ගෙවල් දොරවල් ඉඩකඩම් සම්බන්ධ ඒ වගේම යාන වාහන සම්බන්ධ ප්‍රශ්න වලට පැන නගින්න පුළුවන්. ඒ වගේම මේ කාල සීමාව තුළ නීතිමය කරුණු කාරණාවකට ඔබ යම් අවස්ථාවක මුල පුරනවා නම් එය පැහැදිලිවම ඔබ අසාර්ථක වෙනවා. ඔබ පරාජයටපත් වෙනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ ක්‍රීඩා ශේෂ්ත්‍රයට සම්බන්ධ නියැලෙවල කටයුතු කරන උදවියට ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ ජයග්‍රහණයන් විශිෂ්ට ජයග්‍රහණයන් ලබා ගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. වගේම මේ කාල සීමාව තුළ ඔබට දරුණු රෝග තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන්ම කන ආශ්‍රිත රෝග තත්ත්වයන් සහ හෘද වස්තුව ආශ්‍රිත රෝග තත්ත්වයන් තිබෙන අය ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න. ඔබ වෛද්‍යවරුන්ට පවා අහුවෙන්නේ නැති හඟවන නැත්තම් වෛද්‍යවරුන්ට පවා සොයාගන්න බැරි රෝග තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඔබ ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න. ඔබ සෑම අවස්ථාවකම වෛද්‍යවරුන්ගේ නිසි උපදෙස් පිළිපැදීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ නීති ශේෂ්ත්‍රයේ රැකියා කටයුතු කරන උදවියට ඔබගේ රැකියා කටයුත්ත ඉතාමත්ම සාර්ථකව අවසන් කරගන්න පුළුවන්. මොකද බුධ කුජ කේතු රවි යෝගයක් එක්ක 10 වෙනි රැඳිලා සිටිනවා. ඔන්න රාජ්‍යාංශයට සම්බන්ධව තීන්දුව తీරන ගැනීමේදී ඉතාමත්ම විශේෂ්ඨ විදියට ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජීය වශයෙන් ඔබට මේ කාල සීමාව තුළ යහපත් ප්‍රතිඵල උදා කරනවා. වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඔබට එම විදේශගත වීම තරමක් ප්‍රමාදයන්ට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන උදවියට ප්‍රමාදයන්ට ලක් වෙනවා කියන්නේ ඔබ සමහර වෙලාවන්ට වංචාකාරයන්ට අහු වෙන්න පුළුවන්, හොරුන්ට අහු වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඉතාමත්ම ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න. මේ කාල සීමාව තුළ ඔබ යම් අවස්ථාවකදී ඔබට අපල තත්වයක් තිබෙනවා කියලා ඔබට තේරෙනවා නම් ඔබ මම මේ කියපු දේවල් වල අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා සෙනසුරාදා දවසක හෝ බදාදා දවසක කතරගම දෙවියන් සිහි කළ වැඩ කටයුතු ආරම්භ කරනවා. වගේම ඔබට විෂ්ණු දෙවියන්ට පින් දෙන්න පුළුවන් නම් ඔබගේ ජීවිතය ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ සාර්ථකත්වයන් වලට ළඟා වෙන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ රාශි චක්‍රයේ අවසාන රාශිය වන මීන ලග්නය ගැන කතා කරන්න. මීන ලග්න හිමි ඔබට ඉතාමත්ම වැදගත් වූ ග්‍රහමාරුවක් විදියට මේ ග්‍රහමාරුව හඳුන්වන්න පුළුවන්. ඔබට පුළුවන්කම තිබෙනවා නම් කේන්ද්‍ර සටහන අතට ගන්න. නැත්නම් ඔබට තිරේ දිස්වන පරිදිත් බලා ගන්න පුළුවන්. මම මේ කියන දේ එතකොට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ බුධ රවි කේතු කුජ ග්‍රහයන් රැඳී සිටිනවා. විශේෂයෙන්ම ඔබගේ නවවැන්නට තමයි පුණ්‍ය ස්ථානයේ තමයි මේ ග්‍රහ ගමන සිදු වෙන්නේ 8 වැන්නේ ඉඳලා. ඒ වගේම 10 වැන්නේ චන්ද්‍රයා, ඒ වගේම සිකුරු ග්‍රහයා, 11 වැන්නේ සෙනසුරු ග්‍රහයා සහ 12 වැන්නේ ගුරු ග්‍රහයා රැඳී සිටිනවා. ඉතාමත්ම සුවිශේෂ වූ ග්‍රහමාරුවක් කියලා මම මුලින්ම හඳුන්වා දුන්නා. ඔබට මෙම කාල සීමාව තුළ ඔබ
විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ බලාපොරොත්තු නොවන ආකාරයට ඒ විදේශ ගමන සාර්ථක වේවි. ඔබ නොහිතපු ආකාරයට ඒ ගමන සිදු වේවි. ඒ වගේම තමයි රැකියා කටයුතු වල නිරත වන සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ උදවියට සහ කළමනාකරණ ශේෂ්ත්‍රයේ උදවියට යහපත් ප්‍රතිඵල උදා කරනවා වගේම සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ උදවිය ඉතාමත්ම සැලකිලිමත් වෙන්න තමන්ගේ පුජ්‍යලික ජීවිතය තුළ අවුල් සහගත තත්වයන් පැන නගින්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට බුද්ධිය මෙහෙවා කරන රැකියා කටයුතු වල නියැලෙන උදවියට යහපත් ප්‍රතිඵල ළඟා කරනවා. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ සුබ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ ක්‍රීඩාවට දක්ෂ පුද්ගලයෙක් නම් ඔන්න එයින් ඔබට ජයග්‍රහණයන් හිමි කරගන්න පුළුවන්. ඔබ නොසිතපු ආකාරයේ පුද්ගලයන් ඔබට මුණ ගැසිලා ඔබට අවස්ථාවන් උදා වේවි. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ කාල සීමාව තුළ රාජ්‍යාංශයේ සහ නීති ශාස්ත්‍රයේ රැකියා කටයුතු කරන උදවියට යම් යම් අපවාද චෝදනාවලට ලක් වෙන්න පුළුවන්. ඔබත් එක්ක එකට වැඩ කරන පුද්ගලයන් සමග වැඩ කටයුතු කිරීමේ නොහැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔබ මේ කාල සීමාව තුළ ඉවසීමෙන් හා බුද්ධිමත්ව වැඩ කටයුතු කරන්න. ඔබට මතක් කරන්න ඕන මේ කාල සීමාව තුළ යම් වෙලාවකදී ඔබ අධ්‍යාපන කටයුතු හදාරන මීන ලග්න හිමි දුවා දරුවන් ඉන්නව නම් ඔන්න ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඔබට නැටුම් වලට නැත්නම් ඔබ සෞන්දර්ය ශේෂ්ත්‍රයේ සම්බන්ධව ඒ සම්බන්ධව යම් යම් අධ්‍යාපන කටයුතු හදාරන උදවියට ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ සාර්ථක වීම බලාපොරොත්තු වේ. ඔබට ගුරුවරුන්ගෙන් පැසසුම් අහගන්න පුළුවන් වේ. ගුරුවරු ඔබේ හොඳ කියන්න පටන් ගන්න කාලයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට බඩ ආශ්‍රිත සහ හොඳ ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙනවා. වගේම මේ කාල සීමාව තුළ ඔබට යම් වෙලාවකදී ඔබ නොසිතපු පුද්ගලයෙක් මුණ ගැහිලා ඔබට උදව් උපකාර කරાવી. ඒ සමහරට ඔබගේ රැකියාව තුළ වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ ස්වාමියා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්. ඒ අනාගතයේ දවසක හම්බ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒ හමු වෙන පුද්ගලයා ඔබට ඊ타ත්ම සුබ හොඳ මාර්ගයක් පෙන්වයි. ඒ මාර්ගය තුල ඔබ යන්න සමහරලාට ඒ ආගමික නායකයෙක් වෙන්න පුළුවන්. ආගමික පුද්ගලයෙක් කිසිම ආගමකට හෝ සම්බන්ධ පුද්ගලයෙක් වෙන්න පුළුවන් කිසියම් හෝ. ඉතින් ඒ සියලුම අයගෙන් නිවැරදි උපදෙස් ගන්න ඔබට එක වචනයක් නිසා ඔබ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් අවස්ථාව ලැබෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබට මේ ග්‍රහ මාරුව තුල අපල තත්වයක් තිබෙනවා නම් බ්‍රහස්පතින්දා දවසක නාත දෙවියන් සහ කතරගම දෙවියන් සිහි කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. මතක තබා ගන්න පිරිසිදු වෙලා වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් ඊ타ත්ම සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගන්න පුළුවන්. අපි මේ කතා කරේ 2021 වර්ෂයේ සිදුවන අවසාන කුජමාරුව සම්බන්ධව. 2021 දෙසැම්බර් මාසේ 5 වෙනිදා උදෑසන 5:59ට කුජග්‍රහය වෘශ්චික රාශිගත වීම. ඉතින් ඔබට මේ ග්‍රහ මාරුව තුල අපල තියෙනවා නම් මම ඒ අපල වලට කියපු දේවල් කරන්න. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ ග්‍රහ මාරුව වගේම 2022 ලග්න පලාපල විස්තරය මම ඉදිරියේදී ගෙන එනවා. ඒ වගේම ඔබට මෙම ග්‍රහ මාරුව ගැන බලා ගන්න පුළුවන් රුක්ෂාන් ජයසේකර කුජ මාරුව කියලා සර්ච් කරන්න. එයින් ඔබට අන්තර්ජාලයේ මේ ග්‍රහ මාරුව ගැන බලා ගන්න පුළුවන්. මම මේ කියපු දේවල් 22 වන දර්කානාධිපති 64 නවාංශකාධිපති සහ ඔබගේ පුද්ගලික කේන්ද්‍ර සටහනේ ග්‍රහ තත්වය මත වෙනස් වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. තවත් මෙවැනිම සුවිශේෂ වූ ග්‍රහ මාරුවක් සහ ග්‍රහ පලාපල විස්තරයකින් හමු වෙන තුරු ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා.